සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 අපගේ ගුරු දේවෝත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දිනාගේ ගෞරවාදර නමස්කාරය වේවා සාදු 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 ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි විදර්ශනා ධර්මදේශනා මාලාවේ අපි ඉගෙන ගනිමින් සිටින්නේ පංච උපාදානස්කන්ධය ගැන කියලා ඔබ මේ වෙනකොට දන්නවා. පින්වත්නි බුදු කෙනෙකුගේ ධර්මය කෙනෙකුගේ ජීවිතයට ලැබෙද්දී ඒ කෙනාගේ ජීවිතය හරි විදිහට කිව්වොත්ම උඩු යටිකුරු වෙනවා වගේ. ජීවිතය අතිශයින් වෙනස් වෙනවා. ඒ කෙනාගේ ජීවිතය. බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ හිටියා එක සිටු කුමාරයෙක්. මේ සිටු කුමාරයාගේ නම උග්ගසේන. මේ උග්ගසේන සිටු කුමාරයා දවසක් මේ සිටු කුමාරයා හිටපු නුවරට සර්කස් කණ්ඩායමක් ආවා. සර්කස් පෙන්වන්න. එතකොට මේ සිටු කුමාරයා මේ සර්කස් බලන්න ගියා. මේ සර්කස් කණ්ඩායමේ හිටියා එක ඒ කියන්නේ සර්කස් කණ්ඩායමේ නායකයාගේ දුව. ඒ දුවත් සර්කස් පෙන්වනවා. කරණම් ගහනවා. මේ සිටු කුමාරයාගේ සිත අර සර්කස් කණ්ඩායමේ අර සර්කස් පෙන්වන අර කරණම් ගහන ඒ තරුණ ගෑනු ළමයා කෙරෙහි හිත ඇදිලා ගියා. දැන් මේ සිටු කුමාරයා ගෙදර ඇවිල්ලා කන්නෙත් නැහැ, නාන්නෙත් නැහැ, නැගිටින්නෙත් නැහැ, නිදාගෙන ඉන්නවා. දැන් සිටු මාලිගාවේ ඒ තාත්තයි අම්මයි ගිහිල්ලා ඇහුවා මොකද පුතේ මේ කියලා. කතා නැහැ. කන්න කියනවා, කන්නෙත් නැහැ. නාන්න කියනවා, නාන්නෙත් නැහැ. නැගිටින්න කියනවා, නැගිටින්නෙත් නැහැ. දැන් ඉන්නවා. අම්මයි තාත්තයි දැනගත්ත මොන හරි ප්‍රශ්නයක් කියලා. එහෙමනේ අද තමයි ළමයිනේ. ඉතින් මේ අම්මයි තාත්තයි අහනකොට මේ සිටු කුමාරයා කිව්වා මට අර සර්කස් කණ්ඩායමේ ඉන්න ඒ ගෑනු ළමයා ඕනේ. ඒ ගෑනු ළමයාට විවාහ වෙන්න ඕනේ කිව්වා. අර අම්මයි තාත්තයි කියන පුතේ උඹ සිටු මාලිගාවක නුඹ සිටු කුමාරයෙක්. අර සර්කස් කණ්ඩායම කියන්නේ මේ නගරෙන් නගරයට ගිහිල්ලා මේ සර්කස් පෙන්නන මේ මිනිස්සුනේ. දැන් මේ සිටු කුමාරයාගේ හිත අර කාන්තාව කෙරෙහිමයි. යම් දෙයක් කෙරෙහි සිත බැඳුනට පස්සේ ඒක අයින් කරව ගන්නවා කියන එක හරි අමාරු වැඩක්. ඒක බොහොම අමාරු වැඩක් සිත බැඳී යන තැනින් සිත අයින් කර ගැනීම. ඉන්පස්සේ කිව්වා මේ සිටු කුමාරයා මට ඒ කාන්තාව නැත්තම් ඒ තරුණිය නැත්තම් මම මැරෙනවා. දැන් මොනව කරන්නද? දැන් අර සිටු අම්මයි තාත්තයි අර සිටු කණ්ඩායමේ මේ සර්කස් කණ්ඩායමේ නායකයට පණිවිඩයක් එව්වා. මෙන්න ඔහේගේ දුව ගැන අපි මේ පුතා මේ වහ වැටිලා ඉන්නවා. දැන් මේකට මොන හරි කරන්න කියලා.
එහෙනම් ওই දුව ওই සර්කස් කණ්ඩායමෙන් මෙහෙට මේ මාලිගාවට එවන්න කිව්වා. අපි මේ කොල්ලට මේ සරණ පාවා දෙන්න. සිටු කණ්ඩායමේ සර්කස් කණ්ඩායමේ නායකයා කිව්වා මේ මගේ දුව නිසා තමයි මේ සර්කස් බලන්න මිනිස්සු එන්නේ. ඒක නිසා දුව එවල බෑ කිව්වා. ඒ නිසා දුව මේ සර්කස් කණ්ඩායමට ඕනමයි කියලා. දැන් ඉතින් මොකද කරන්නේ? දැන් මේ අර සර්කස් කණ්ඩායමේ නායකයා කිව්වා මේ ඔයාලගේ පුතාට ඕන නම් ඇවිල්ලා දුව බැඳගෙන මේ සර්කස් කණ්ඩායමේ ඉන්න කියන්නේ කිව්වා. දැන් හරි පුදුම වැඩක්. නේ? දැන් එතකොට ඔන්න දැන් අර අම්මයි තාත්තයි මේ සිටු කුමාරයාට කිව්වා මෙන්න මෙහෙම මේ ඒ ගැලම එන්න බෑ කියනවා. ඒ ගැලම දෙන්න බෑ කියනවා කියලා. දැන් අහන්නේ. දැන් මේ උග්ගසේන මේ සිටු කුමාරයා කැමති වුණා සිටු මාලිගාව අතහැරලා සිටු සම්පත් අතහැරලා හරි අර සුකෝභෝගී සැප සම්පත් පිරුණු ජීවිතය අතහැරලා පැවිදි වෙන්න නෙමෙයි. එහෙනම් අර සර්කස් කණ්ඩායමට ගිහලා අර කෙල්ල බැඳගෙන ඉන්න. දැන් ගිහිල්ලා ඒ කෙල්ල විවාහ කරගෙන දැන් ඔන්න ඉන්නවා දැන්. දැන් මෙයාට සර්කස් බෑනේ. දැන් එක ප්‍රදේශ වලට යනකොට මේ සිටු කුමාරයා තමයි බඩු උස්සන්නේ. සර්කස් කණ්ඩායමේ බඩු එහෙම උස්සගෙන යන්නේ මෙයා. දැන් ඔන්න අර දැන් සර්කස් කණ්ඩායමේ අර ගෑනලා මෙයා දැන් මේ සිටු කුමාරයාගේ නෝන හාමිනේ දැන් ඇනුම් පද කියනවා. මුකුත් බෑ කියලා. දැන් කාලයක් යනකොට දරුවෙක් ලැබුණා මේ දෙන්නට. දැන් අර දරුවා නලවනවා අර තරුණ කාන්තාව දරුවා නලවනවා මෙයාට ඇනුම් පද කිය. සිටු කුමාරයාට ඇනුම් පද කිය. සිටු කුමාරයා කල්පනා කළා මේව හැමදාම අහා ඉන්න බෑ මාත් සර්කස් පුරුදු වෙන්න ඕන කියලා. දැන් සර්කස් පුරුදු වුණා. කරනම් පුරුදු වුණා. දැන් සර්කස් කණ්ඩායමේ ඉන්න දක්ෂම කරණංකාරයා තමයි උග්ගසේන. මේ තමයි දක්ෂම කරණංකාරයා. දැන් ඔන්න මෙහෙම නුවරින් නුවරට මේ යමින් සර්කස් පෙන්නනවා. දැන් උග්ගසේනගේ සර්කස් බලන්න තමයි කට්ටිය පොරකන්නේ. වැඩිම පිරිසක් එන්නේ උග්ගසේනගේ කරණම් බලන්නයි. මෙයා කරණම් ගහන්නේ කොහොමද? රියන් 80ක් උඩ උණගහක් දිග උණගහක් හිටවලා රියන් 80ක් දිග උණගහක් හිටවලා ඒ උණගහ උඩ හිටගෙන 7 වතාවක් අහසට පැනලා 7 වතාවක් කැරකිලා ආපහු වෙල උණගහ උඩ හිට ගන්නවා. කරණම් ගහනවා. උණගහ උඩ රියන් 80ක් උස. මේක බලන්න දහස් ගණනින් සෙනග එකතු වෙනවා. දැන් සර්කස් කණ්ඩායම වැඩිම සෙනගක් ඉන්නේ මෙයාගේ සර්කස් බලන්න. දැන් ක්‍රමක්‍රමෙන් මේ උදවිය සර්කස් පෙන්වන්න ආවා රජගහ නුවරට. භාග්‍යතුන් වහන්සේත් රජගහ නුවර. දැන් ඔන්න රජගහ නුවර නගරේ විශාල මණ්ඩප හදලා සර්කස් පෙන්වන්න දැන් විශාල පිරිසක් එකතු වෙලා සර්කස් බලන්න. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි අපිත් යන්ද සර්කස් බලන්න. හරි පුදුමයි. බුදුරජාණන් වහන්සේට සර්කස් බලන්න උවමනා වෙලාද? භික්ෂුන් වහන්සේලා පෙරටු කරගෙන බුදුරජාණන් වහන්සේත් වැඩියා සර්කස් පෙන්වන තැනට. දැන් බුදුරජාණන් වහන්සේ දැන් ඔන්න දැන් උග්ගසේන රෙට උඩ උණගහ උඩ දැන් ඉන්නවා. කරණම් ගහන්න සූදානමින්. කරණම් ගහන්න සූදානමින් ඉන්න උග්ගසේන. විශාල පිරිසක් එකතු වෙලා බුදුරජාණන් වහන්සේත් වැඩලා භික්ෂුන් වහන්සේලාත් වැඩලා මිනිස්සු මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ වඩිනවා දැකලා බුදුරජාණන් වහන්සේගේ පැත්තට හැරුණා කට්ටිය. විශාල පිරිසක්. දැන් උග්ගසේනට කල්පනා වුණා මිනිස්සු ආවේ මගේ සර්කස් බලන්නයි. දැන් මේ බුදුහාමුදුරුවෝ ඇවිල්ලා මං කෙරෙහි අවධානයක් නැහැ මිනිස්සුන්ගේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවධානය. උග්ගසේනගේ හිතට මේක හොඳ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කතා කරලා කිව්වා ආනන්දේ ඔබ ගිහිල්ලා කියන්න බුදුරජාණන් වහන්සේත් සර්කස් බලන්න කැමතියි කියලා උග්ගසේනට සර්කස් පෙන්වන්න කියලා කරණම් ගහන්න කියලා කියන්න. දැන් උන් ආනන්ද ස්වාමීන් වහන්සේ ගිහිල්ලා පණිවිඩය කිව්වා කරණම් ගහන්න කිව්වා කියලා බුදුරජාණන් වහන්සේ බලන්න කැමතියි කියලා. දැන් උග්ගසේනට හරි සතුටුයි. බුදුරජාණන් වහන්සේ කැමති වෙලා මගේ කරණම බලන්න. දැන් හරි සතුටුයි. උග්ගසේන අර රියන් 80ක් උඩ හිටගෙන උණගහ උඩ හිටගෙන අහසට පැන්නා.
අහසට පයින්නකොටම බුදුරජාණන් වහන්සේ ගාථාවක් දේශනා කළා. උග්ගසේන මේ ගාථාව අහගෙන කරණම ගහන්නේ. වට 7ක් කැරකිලා කැරකිලා කැරකිලා. දැන් උග්ගසේන මේ ගාථාව අහගෙන තමයි මේ කරණම ගහන්නේ. හරි පුදුමයි. පුදුමයි බුද්ධ ශාසනේ. හරි පුදුමයි බුද්ධ ශාසනේ. හරි පුදුමයි පින්වත්නි. උග්ගසේන කරණම ගහලා 7 වතාවක් කැරකිලා ආපහු උණ ගහ උඩ හිටගත්තේ. නිකං උග්ගසේන නෙවෙයි, උග්ගසේන රහතන් වහන්සේ. උග්ගසේන රහතන් වහන්සේ තමයි උණ ගහ උඩ හිටගත්තේ. ඒතර උග්ගසේන දැන් මේ අර ගෑණියකට වහ වැටිලා, ඒ ගෑණියක් නිසා සිටු සම්පත් අතහැරලා, ගෑණියක් නිසාම මේ සර්කස් කණ්ඩායමකට බැඳිලා, ගෑණියක් නිසාම සර්කස් පෙන්න ගෑණිගේ මුත්තනුම් පද මේ ඉන්න උග්ගසේන උණ ගහෙන් උඩට නැග්ගේ. ඒ උග්ගසේන උණ ගහෙන් උඩට පැන්නේ ආපහු හිටගත්තේ උග්ගසේන මහරහතන් වහන්සේ. ධර්මය ආශ්චර්යයි. ධර්මය හරි අසිරිමත්. බුදුරජාණන් වහන්සේ මෙතෙන්ට වැඩි සර්කස් බලන්න නෙවෙයි, කරනම් බලන්න නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දැක්කා මේ උග්ගසේන කියලා කියන්නේ අරහත්වයට පිං තියෙන කෙනෙක්. නුවණ මුහුකුරා ගිහිල්ලා තියෙන කෙනෙක්. ඉක්මනින් අවබෝධ කරගන්න පුළුවන් කෙනෙක් උග්ගසේන කියලා කියන්නේ. ඒ කෙනා ළඟට බුදුරජාණන් වහන්සේ කොහේ හිටියත් වඩිනවා. බුදුරජාණන් වහන්සේ කොහේ හිටියත් ඒ කෙනා සොයාගෙන වඩිනවා. බුදුරජාණන් වහන්සේට පේනවා ඒ කෙනා හරියට අන්ධකාරයේ දිලෙන පහන්සිලක් වගේ. ඝන අඳුරේ දිලෙන පහන්සිලක් වගේ. බුදුරජාණන් වහන්සේ ඈත හිටියත් ඒ බුදුරජාණන් වහන්සේට ඒ පිං ඇති කෙනා පේනවා. බුදුරජාණන් වහන්සේ එයා සොයාගෙන වඩිනවා. අනේ අපි සොයාගෙන ඉන්නේ කවුද? අපිට පින නැතුව ඇති. අපි පින සොයාගෙන යන්න ඕනි. අපේ ජීවිතේට අපි පින එකතු කර කර අපි ඒ ධර්මයේ සොයාගෙන යන්න ඕනි. පින්වත්නි, අපි ඒ ධර්මයේ සොයාගෙන යමු. විදර්ශනා ධර්මදේශනා මාලාවේ අද අපි කතා කරන්නේ පුංචි සූත්‍රයක්. කන්ද සංයුත්තේට අයිති කන්ද සූත්‍රය. මොකද්ද මේ සූත්‍ර දේශනාවේ නම? කන්ද සූත්‍රය. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කළේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටිද්දී. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචච භික්කවේ කන්දේ දේසිස්සාමි. මහණෙනි, මම ඔබට පංචස්කන්ධය ගැන දේශනා කරන්නම්. පංච උපාදානස්කන්ධේච, පංච උපාදානස්කන්ධය ගැනත් දේශනා කරන්නම්. එනම් බුදුරජාණන් වහන්සේ පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධයයි කියන දෙකම ගැන දේශනා කරන්නම් කියලා දේශනා කළා. එහෙනම් පංචස්කන්ධය වෙනයි, පංච උපාදානස්කන්ධය වෙනයි. හොඳට අහගන්න කිව්වා මේ දේශනාව. ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන මුලින්ම පංචස්කන්ධය ගැන. කතමේච භික්කවේ පංචස්කන්ධා. මහණෙනි, මොකක්ද ස්කන්ධ පහ? පංචස්කන්ධය මොකක්ද? යංකින්ච භික්කවේ රූපං. මහණෙනි, යන් රූපයක් ඇද්ද? අතීත අනාගත පච්චුප්පන්නං. අතීතී හටගත්තු. ඒ කියන්නේ නිරුද්ධ වෙලා ගිය අතීතී යම් රූපයක් ඇත. අනාගතී පහළවන්නා වූ යම් රූපයක් ඇද්ද? අතීත අනාගත. පච්චුප්පන්නං වර්තමානයේ හටගත්. පච්චුප්පන්න කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් වර්තමානයේ හටගත්. ඉපදුණු පච්චුප්පන්න යම් රූපයක් ඇද්ද? අජ්ජත්තං වා බහිද්ධාවා. ආධ්‍යාත්මික හෝ වේවා. ආධ්‍යාත්මික කියන්නේ තමාගේ යයි සලකන. බහිද්ධාවා බාහිරයයි සලකන.
බාහිරයයි සලකන යම් රූපයක් ඇද්ද? ඕලාරිකං වා සුකුමං වා. ඕලාරිකං කියලා කියන්නේ ගොරෝසු. දැන් මේවා පින්වත්නි මේවා එක සාපේක්ෂයි. සුකුම රූපයකට සාපේක්ෂව සමහර රූප ඕලාරිකයි. දැන් අපි තුමු මෙහෙම. මිනිස්යන්ගේ ශරීරයට වඩා දැන් මිනිස්යන්ගේ ශරීරය ගොරෝසුයි. හැබැයි දෙවි චාතුම් මහරජික දෙවියන්ගේ ශරීරය සියුම් සුකුමයි. ඒතර චාතුම් මහරජික දෙවියන්ගේ ශරීරයට වඩා තාවතිංස දෙවියන්ගේ ශරීරය සුකුමයි. ඒතර තාවතිංස දෙවියන්ගේ ශරීරයට වඩා චාතුම් මහරජික දෙවියන්ගේ ශරීරය ඕලාරිකයි. ඒතර තාවතිංස දෙවියන්ගේ ශරීරයට වඩා ඒ දිව්‍ය ශරීරයට වඩා යාම දෙවියන්ගේ ශරීරය සියුම්. යාම දෙවියන්ගේ ශරීරයට වඩා තාවතිංස දෙවිවරුන්ගේ ශරීරය ඕලාරිකයි. එහෙනම් මේ එතකොට මේවා සාපේක්ෂයි. හරි? ඒතර මේකෙන් කතා මේ දේශනා කරන්නේ ඕලාරිකෝ වා සුකුමෝ වා. ඕලාරික ශරීරයක් හෝ වේවා රූපයක් හෝ වේවා සුකුම රූපයක් හෝ වේවා සියුම් රූපයක් හෝ වේවා. ඕලාරිකං වා සුකුමං වා. හීනං වා පනීතං වා. හීන රූපයක් හෝ වේවා ප්‍රනීත රූපයක් හෝ වේවා. දැන් අපි සමහර රූප හීනයි. සමහර රූප ප්‍රනීතයි. ඒක සාපේක්ෂයිනේ. දැන් මට හීන රූපයක් තව කෙනෙකුට ප්‍රනීත වෙන්න පුළුවන්. හරි? මට හීන එකක් තව කෙනෙකුට ප්‍රනීත වෙන්න පුළුවන්. දැන් අපි හිතමු දැන් අපි හිතමු අසුචි ගොඩක් කියලා. දැන් මම මේ ගන්නේ මේක පැහැදිලි කරලා දීම පිණිස මේක මොකක්ද කියලා පැහැදිලි කරලා දීම. අසුචි ගොඩක් ගත්තම මට ඒක හීන රූපයක්නේ. මට ඒක හීනයි. දකින්නත් අකමැති එකක්. හැබැයි අසුචි ආහාරයට ගන්න කෙනෙකුට ඒක ප්‍රණීතයි. ඒතර මේ හීන හෝ වේවා ප්‍රණීත හෝ මේක සාපේක්ෂයි. එහෙනම් හීන රූපයක් හෝ වේවා ප්‍රණීත රූපයක් හෝ වේවා හීනං වා පනීතං වා යන් දූරේ සම්තිකේවා දුර රූපයක් හෝ වේවා ළඟ රූපයක් හෝ වේවා සම්ති අයං උච්චති රූපක්ඛන්‍දු. මහණෙනි මෙන්න මේ ටිකට කියනවා රූපස්කන්ධය කියලා. ඒතර ස්කන්ධය කියලා කියන්නේ රූපය. දැන් රූප ස්කන්ධය කියලා කියන්නේ රූප ගොඩ. ගොඩ මොකද්ද? මේ තමයි ගොඩ. හරි? මේ තමයි ගොඩ. යම් කිසි රූප අතීත අනාගත පච්චුප්පන්න. අතීත අනාගත වර්තමාන. දැන් මෙතන රූප ගොඩක්නේ. ඊට පස්සේ අජ්ජත්තං වා බහිද්ධාවා. ආධ්‍යාත්මික හෝ වේවා බාහිර හෝ වේවා. හරි? ඊට පස්සේ ඕලාරිකං වා සුකුමං වා ගොරෝසු වේවා සියුම් හෝ වේවා හීනං වා පනීතං වා හීන හෝ වේවා ප්‍රනීත හෝ වේවා යන් දූරේ සම්තිකේවා දුර හෝ වේවා ළඟ හෝ වේවා. මෙතන රූප ගොඩක්. මෙන්න මේ රූප ගොඩ කියන අර්ථයෙන් තමයි රූපස්කන්ධය කියලා කියන්නේ. හරි? ඒතර මේ විදිහට රූප දැන් මේ 11 ආකාරයට මේ රූපයේ අර්ධයක් වුණාට පස්සේ මෙතනින් පිට වෙන රූපයක් නැහැ. මෙතනින් වෙන කිසිදු රූපයක් පිට නැහැ. සියලුම රූප මේ ටිකට අයිතියි. සියලුම රූප මේ ටිකට අයිතියි. අපි තුමු අපිට මතක් වෙනවා කියලා ඈත චක්‍රවාටයක තියෙන ග්‍රහලෝකයක්. ඒකත් මේ රූපෙ ටිකට අයිති. මේ බෙදීමට අයිති. දුර රූපයක්. හරි? මේ සියල්ලම කියන එකයි සියලුම රූප මේ සියලුම රූප රූපස්කන්ධයයි. ඔන්න රූපස්කන්ධය. ඒ වගේමයි වේදනා. වේදනා ස්කන්ධය කියන්නේ එතකොට අපිට හිතා ගන්න පුළුවන්. දැන් රූපස්කන්ධය කියන්නේ මේ ටික. ඒතර වේදනා ස්කන්ධය කියලා කියන්නේ යාකාචි වේදනා අතීත අනාගත පච්චුප්පන්න. අතීතයේ විඳපු විඳීම් අතීත අනාගතයේ විඳින විඳීම් පච්චුප්පන්න මේ මොහොතේ හටගත්තු විඳීම්. හරි? ඊට පස්සේ අජ්ජත්තං වා බහිද්ධාවා ආධ්‍යාත්මික වශයෙන් සලකන විඳීම් බාහිර වශයෙන් සලකන විඳීම් අජ්ජත්තං වා බහිද්ධාවා
ඕලාරිකංවා සුකුමංවා ගොරෝසු විඳීම් ඊට පස්සේ සියුම් විඳීම් ඕලාරිකංවා සුකුමංවා හීනංවා පනීතංවා හීන විඳීම් ප්‍රනීත විඳීම් හීනංවා පනීතංවා යන්දූරේ සන්තිකීවා දුර තියෙන විඳීම් ළඟ තියෙන විඳීම් මේකෙන් අදහස් කරන්නේ විඳීම් සියල්ලම කියන එකයි. මීට වඩා මෙතනින් බැහැර වූ විඳීමක් නැහැ. මේ සියලු විඳීම් බුදුරජාණන් දේශනා කරනවා වේදනක්ඛන්දු වේදනා ස්කන්ධයයි. හරි ඔන්න වේදනා ස්කන්ධය. ඊට පස්සේ සංඥා ස්කන්ධය. සංඥා ස්කන්ධය කියන්නේ මොකද්ද? බුදුරජාණන් දේශනා කරනවා යාකාචි සංඥා යන් සංඥාවක් ඇද්ද අතීත අනාගත පච්චුප්පන්නා අතීත හඳුනා ගැනීමක් අතීතයේ කළ හඳුනා ගැනීමක් අනාගතයේ සම්බන්ධ කරන හඳුනා ගැනීමක් වර්තමාන හඳුනා ගැනීමක් මේ මොහොතේ හටගත්තු හඳුනා ගැනීමක් ආධ්‍යාත්මික හඳුනා ගැනීමක් බහිද්ධාව බාහිර හඳුනා ගැනීමක් හරි ඕලාරිකංවා සුකුමංවා ගොරෝසු හඳුනා ගැනීමක් සියුම් හඳුනා ගැනීමක් හීනංවා පනීතංවා හීන වූ හඳුනා ගැනීමක් ප්‍රනීත වූ හඳුනා ගැනීමක් හීනංවා පනීතංවා යන්දූරේ සන්තිකේවා දුර හඳුනා ගැනීමක් ළඟ හඳුනා ගැනීමක් මේ සියල්ලම සමහරට ඔබට හිත මේවා කියනකොට සමහරට මේ මොකද්ද කියලා සමහරට එන්න පුළුවන්. මේක මෙහෙම තේරුම් ගන්නකෝ සියලු හඳුනා ගැනීම. අය වෙන දෙයක් හිතන්න ඕනේ සියලු හඳුනා ගැනීම. ඒතකොට මොකද්ද දුර හඳුනා ගැනීම? මොකද්දලා මෙහෙම ප්‍රශ්න මතුවෙන්නේ නැහැ. සියලු හඳුනා ගැනීම. මේ හඳුනා මේකට අයිති නොවන හඳුනා ගැනීමක් නැහැ. සියලු හඳුනා ගැනීම සංඥා ස්කන්ධයයි. සංඥා ඛන්‍දෝ. ඊට පස්සේ සංස්කාර. බුදුරජාණන් දේශනා කරනවා යේකේචි සංඛාරේ යම් සංස්කාරයක් ඇද්ද අතීතානාගත පච්චුප්පන්න අතීතේ යම් සංස්කාරයක් ඇත්ත අනාගතේ යම් සංස්කාරයක් ඇත්ත මේ මොහොතේ ඉපදුණු යම් සංස්කාරයක් ඇත්ත අජ්ජත්තංවා බහිද්ධාවා ආධ්‍යාත්මික වූ සංස්කාරයක් ඇද්ද බාහිර වූ සංස්කාරයක් ඇත්ත අජ්ජත්තංවා බහිද්ධාවා ඕලාරිකංවා සුකුමංවා ගොරෝසු සංස්කාරයක් ඇද්ද සියුම් සංස්කාරයක් ඇද්ද හීනාවා පනීතාවා හීන වූ සංස්කාරයක් ඇද්ද ප්‍රනීත වූ සංස්කාරයක් ඇද්ද යන්දූරේ සන්තිකේවා දුර වූ සංස්කාරයක් ඇද්ද ළඟ වූ සංස්කාරයක් ඇද්ද මේ සියලුම සංස්කාර සංඛාරක්ඛන්‍දෝ සංස්කාර ස්කන්ධයයි. මේකෙමුත් ඔබට හිතන්න එපා මේ දුර සංස්කාර මොකද්ද ළඟ සංස්කාර මොකද්ද මෙතනින් අදහස් කරන්නේ සියලුම සංස්කාර කියන මේ දේවල් බෙදෙන්න පුළුවන් මේ කැටගරි වලට බෙදෙන්න පුළුවන් මේ රාමු වලට බෙදෙන්න පුළුවන් නේ. ඒතර මේ රාමු ඔක්කොම දක්වලා තියපුවාම ඒ රාමු ඔක්කොම ඇතුළේ. එහෙනම් මේ රාමු වලින් පිටපයින්න දෙයක් නැහැ. හරි? එහෙනම් සංස්කාර සියලුම සංස්කාර ස්කන්ධයයි. ඊට පස්සේ විඥානයි. හරි යංකින්ච විඥානං යම් විඥානයක් ඇද්ද අතීත අනාගත පච්චුප්පන්නං අතීත අනාගත මේ මොහොතේ හටගත් හරි අජ්ජත්තංවා බහිද්ධාවා ආධ්‍යාත්මික බාහිර යම් විඥානයක් ඇද්ද ඒ වගේම ඕලාරිකංවා සුකුමංවා ගොරෝසු සියුම් යම් විඥානයක් ඇද්ද හීනංවා පනීතංවා හීන වූ ප්‍රනීත වූ යම් විඥානයක් ඇද්ද විඥාන කියන්නේ දැන ගැනීම යන්දූරේ සන්තිකේවා දුර දැන ගැනීමක් ඇද්ද මේ ළඟ දැන ගැනීමක් ඇද්ද මේ සියලුම විඥාන ස්කන්ධයයි ඔන්න පංචස්කන්ධය හරි ඉමේ උච්ඡන්ති භික්ඛවේ පංචස්කන්ධෝ මහණෙනි මේකට කියනවා පංචස්කන්ධය කියලා. හරි ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් මේකේ ඔබ දැන් මේ සියලුම දැන්
රූප කියලා ගත්තොත් මේ රූපස්කන්ධය කියලා ගත්තොත් සියලු රූප. මෙතනින් එහා රූපයක් නැහැ. හරි. ඊට පස්සේ වේදනා ස්කන්ධය ගත්තොත් මෙතනින් එහා විඳීමක් මොන විදිහට වේදනාව බෙද ගියත් ඒ සියලු වේදනා මේ වේදනා ස්කන්ධයට ඇතුළත්. සංඥාව මොන විදිහට සංඥාව බෙද බැලුවත් ඒ සියලු සංඥා මේ සංඥා ස්කන්ධයට ඇතුළත්. මොන විදිහේ මොන ආකාරයේ සංස්කාර කියලා අපි සැලකුවත් ඒ සියලු සංස්කාර මේ සංකාර ස්කන්ධයට ඇතුළත්. මොන විදිහේ විඥානයක් ගැන කතා කළත් ඒ සියලු විඥාන මේ විඥාන ස්කන්ධයට ඇතුළත්. ඉන්පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතමේච භික්කවේ පංච උපාදානස්කන්ධා. ඉස්සලකේ පංචස්කන්ධා කියලානේ. එහෙනම් පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධයයි ඔන්න වෙනස. කතමේච භික්කවේ පංච උපාදානස්කන්ධා. මාන්නේ මොකද්ද පංච උපාදානස්කන්ධය? යංකින්චි භික්කවේ රූපං අතීත අනාගත පච්චුප්පන්නං. මහණෙනි යම් රූපයක් ඇද්ද අතීත අනාගත මේ මොහොතේ හටගත් පච්චුප්පන්න. අජ්ජත්තං වා බහිද්ධාවා ආධ්‍යාත්මික බාහිර. ඕලාරිකං වා සුකුමං වා ගොරෝසු සියුම්. හීනං වා පනීතං වා හීන ප්‍රනීත. යන්දූරේ සන්තිකේවා දුර ළඟ ඉස්සරහ ටිකම නේද? බෙදීම් ටික ඒ ටිකම නේද? ඒ ටිකමයි. හරි? වචන දෙකක් තියෙනවා වෙනස් වෙන. ඔන්න අමතර වෙන වචන දෙක මොකද්ද? සාසවා උපාදානීයා. සාසවා උපාදානීයා. යන්දුරේ සන්තිකේවා සාසවා උපාදානීයා. අයං උච්චති භික්ඛවේ රූපෝපාදානස්කන්ධෝ. මේ සාසවා උපාදානීයා කියන වචන දෙක නැත්තම් රූපස්කන්ධෝ. සාසවා උපාදානීයා කියන අමතර වචන දෙක ආවට පස්සේ ඒක රූප උපාදානස්කන්ධෝ. රූප උපාදානස්කන්ධයයි. එහෙනම් මොකද්ද රූපස්කන්ධයයි රූප උපාදානස්කන්ධය අතර වෙනස? සාසවා උපාදානීයා. සාසව කියලා කියන්නේ ආශ්‍රව සහිත. ආශ්‍රව කියලා කියන්නේ කෙලෙස්. හරි? සාසවා උපාදානීයා බැඳි. උපාදානීය කියන්නේ බැඳී යන. බැඳී යන්නේ චන්දරාගයේ තියෙන දෙයට. හරි? කැමැත්ත තණ්හාව තියෙන දෙයට බැඳී යන්නේ. උපාදානීය වෙන්නේ. එහෙනම් ඔන්න වෙනස. හරි? එහෙනම් යම්කිසි රූපයක් ගැද්ද ඒ රූපය දැන් රූපය ඒ රූපي අපි සාමාන්‍ය පින්වත්නි අරහත්ත්වයට පත් නොවුණු කෙනෙක් අරහත්ත්වයට පත් නොවුණු කෙනෙක් කුට යම් රූපයක් හට ගන්නවාද මේ රූපයක් හට ගන්නවාද ඒ කෙරෙහි ඒ රූපයට හට ගන්නෙම රූපය ඇති වෙන්නෙම සාසව ආශ්‍රව සහිතව උපාදාන සහිතව තණ්හාව තියෙන නිසා. ඊනම් සාමාන්‍ය කෙනාගේ පංචස්කන්ධයක් නෙවෙයි තියෙන පංච උපාදානස්කන්ධය. රූපස්කන්ධය නෙවෙයි රූප උපාදානස්කන්ධය තියෙන්නේ. අපි තුමු මෙහෙම. දැන් ඔන්න අපි ආපහු ගමුකෝ අරකම දැන් ඔන්න ඇස තියෙනවා. ඇස ඉස්සරහට රූපයක් එනවා. හරි? එතකොට ඇසේ විඥාණය පිහිටනවා. ඇසේ විඥාණය පිහිටනවා කියලා කියන්නේ ඒ විඥාණය එතකොට එතන ස්පර්ශය හැදෙනවා රූපය පේනවා. රූපය දැක්කා. හරි? රූපය දැක්කා. රූපය දැක්කා කියන සංකල්ප දැන් සාමාන්‍ය කෙනාට රූපය දැකලා රූපය දැන් දකින්නකොටම ඒ රූපය කෙරෙහි තණ්හාව ඇති වෙලා. එතන අවිද්‍යාව සහගතව මේ දේ සිද්ධ වෙන්නේ. අවිද්‍යාව සහගතව. එතන තණ්හාව ඇති වෙලා. හරි? තණ්හාව ඇති වෙලා රූපය දකින්නකොටම. එතකොට දැන් මේ කෙනා දැන් ඇස රූපය ඇස කියලා කියන්නේ ආධ්‍යාත්මික ආයතනය. හරි? රූපය කියලා කියන්නේ බාහිර ආයතනය. ඇසි විඥානයේ පිහිටනවා. එතකොට මෙතනදී සාමාන්‍යයෙන් මේ ටික කියන්නේ
මේ ටික දැන් මේ මොහොතේ සාමාන්‍ය පුජ්‍යලගේ මෙතනින් එහාට මේ සංසිද්ධිය සිදුවීමත් එක්කම මෙතනින් එහාට සිද්ධ වෙන්නේ එතනින් එහාට සම්පූර්ණයෙන් සිද්ධිය ගලාගෙන යන්නේ ආශ්‍රව මුසු වෙලා. ආශ්‍රව මුසු වෙලා. තණ්හාවත් එක්ක එකතු වෙලා. ඒතර ඔන්න එයාගේ ඒ මොහොතේ ඇතිවෙන යම් රූපයක් ඇද්ද ඒ රූපය රූපස්කන්ධය නෙවෙයි රූප උපාදානස්කන්ධයයි. රූප උපාදානස්කන්ධය කියන ගණයට තමයි යන්නේ. කනට ශබ්දයක් ඇහෙනකොට සාමාන්‍ය කෙනාගේ කනට ශබ්දය ඇහෙනවා කියලා කියන්නේ කනට ශබ්දය කියන ඒ බාහිර ආයතනය ආපාතනය වෙලා ආපාතන වෙනකොටම මානසිකාරයේ ප්‍රත්‍යයෙන් විඥානය හට ගන්නවා. ඔන්න ස්පර්ශය හැදෙනවා. දැන් මේ මෙතන ඉඳන්ම ඒ පුජ්‍යලයාගේ සිද්ධ වෙන්නේ අවිද්‍යාවත් එක්ක තණ්හාවත් එක්ක ඒ තණ්හාවත් එක්ක සිදුවුණු වැඩපිළිවෙලක්. මෙතනින් එහාට. ඒක විඳින්නේ තණ්හාවත් එක්කයි. ඒ කියන්නේ හඳුනාගන්නේ තණ්හාවත් එක්කයි. ඒ කියන්නේ චේතනා පහළ වෙන්නේ තණ්හාවත් එක්කයි. හරි? එතකොට මේ විඥානයේ හැදෙන්නෙමත් තණ්හාවත් එක්කයි. එහෙනම් පින්වත්නි එහෙනම් සාමාන්‍ය පුජ්‍යලයාගේ මෙතනදී හටගන්න රූපස්කන්ධය රූප උපාදානස්කන්ධයක් බවට පත් වෙන්නේ. රූපස්කන්ධනේ රූපාදානස්කන්ධයක් හැදෙන්නේ. නාසය දිවකය මනස මේ ආයතන හය හරහාම එයාගේ හැදෙන්නේ රූප උපාදානස්කන්ධයක්. හරි මේ ඇසින් පෙනෙන රූපය ඒ විදිද්දි මේ චක්කු සම්පස්සජා වේදනාව සෝත සම්පස්සජා වේදනාව ගාහන සම්පස්සජා වේදනාව જીවහා සම්පස්සජා වේදනාව කාය සම්පස්සජා වේදනාව මනෝ සම්පස්සජා වේදනාව එයාගේ තණ්හාවත් එක්ක එකතු වෙලා තියෙන්නේ. හරි තණ්හාවත් එක්ක එකතු වෙනකොට ඒ විඳීම ඒ වේදනාව සාසවා උපාදානීය. හරි එහෙනම් ඒක වේදනා ස්කන්ධය නෙවෙයි වේදනා උපාදානස්කන්ධය. ඒක වේදනා උපාදානස්කන්ධය. ඊට පස්සේ රූපය හඳුනා ගන්නකොට, ශබ්දය හඳුනා ගන්නකොට, ඊට පස්සේ ගඳ සුවඳ හඳුනා ගන්නකොට, රසය හඳුනා ගන්නකොට, පහස හඳුනා ගැනීමේදී ඊට පස්සේ අරමුණු හඳුනා ගැනීම හඳුනා ගැනීම සාමාන්‍ය පුජ්‍යලයාගේ හඳුනා ගන්නේ තණ්හාවත් එක්ක එකතු වෙලා. අවිද්‍යාව තණ්හා දෙක මෙතන තියෙනවා. එතකොට උපාදානය හැදෙනවා. හරි? එහෙනම් මේක උපාදානීය වූ දෙයක් මේ වෙලාවේ සිද්ධ වෙන. උපාදානීයයි මේ සිද්ධිය. එහෙනම් එයාට තියෙන්නේ සංඥා ස්කන්ධය නෙවෙයි සංඥා උපාදානස්කන්ධය. අපිට අමුතුවෙන් පින්වත්නි අපිට අමුතුවෙන් තණ්හාව ඇති වේවා කියලා පතන්න ඕනේ නැහැ. හරි තණ්හාව ඇති වේවා කියලා පතන්න ඕනේ නැහැ අපිට. අපි නිරන්තරයෙන් ඉන්නේ අවිද්‍යාව තුල. හරි අවිද්‍යාව තුල අපිට මේ රූපය අනිත්‍ය නෑ නිට්ටයයි. හරි අපිට රූපය අනිත්‍ය නෑ නිට්ටයයි. අනිත්‍යයි කියන දේ අපිට වැටහෙන්නේ නැහැ. අනිත්‍ය අපිට තේරුම් අරගෙන නැහැ. ඒක නිසා ඒ රූපය අපිට නිට්ටයයි. මොන රූපයේද? ඇසත් නිට්ටයයි අපිට. රූපයත් නිට්ටයයි අපිට. ඇසේ විඥානියත් නිට්ටයයි. අපිට තියන්නේ නැහෙනි ඇස අනිත්‍යයි කියලා. රූපය අනිත්‍යයි කියලා අපිට හිතෙන්නේ නැහැ. මේවා නිට්ටයයි අපිට. එතකොට මේ අනිත්‍යයි කියලා අනිත්‍ය දකින්න නැතිකොට අපිට මේවා තියෙනවනේ. එහෙනම් තියෙන. ඒතර මේ දැන් මේවා තියෙනවාක නිට්ටයයි කියලා අනිත්‍ය නොවැටහීමම අවිද්‍යාව. හරි. එහෙනම් අනිත්‍ය හොඳට වැටහෙන්න ඕනේ. තණ්හාව දුරු වෙන්න නම්. අනිත්‍ය හොඳට වැටහෙන්න ඕන තණ්හාව දුරු වෙන්න නම්. නමුත් අපිට අනිත්‍යයි කියලා තේරෙන්නේ නැහැ මේවා. හට ගැනීම අපිට තේරෙනවා, ක්ෂය නැතිවීම අපිට තේරෙන්නේ නැහැ. හට ගැනීමයි නැතිවීමයි දෙකම දකින්න ඕනි. එහෙනම් හට ගැනීම අපිට තියෙන්නේ රූපයෙන් රූපයට, රූපයෙන් රූපයට, රූපයෙන් රූපයට, වේදනාවෙන් වේදනාවට, වේදනාවෙන් වේදනාවට යන නිශ්චිත දෙයක්. හැබැයි මෙතන නිශ්චිත වූ ස්ථිර වූ දෙයක් නැහැ. රූපය ඒ මොහොතේ හට ගන්නවා, ඒ මොහොතේ
නැති වෙනවා. අපිට මේ නිරෝධය පේන්නේ නැහැ. වේදනාව ඒ මොහොතේ හට ගන්නවා, ඒ මොහොතේ නැති වෙනවා. නමුත් අපිට මේක නිරෝධය පේන්නේ නැහැ. සංඥාව ඒ මොහොතේ හට ගන්නවා, ඒ මොහොතේම නැති වෙනවා. නිරෝධය පේන්නේ නැහැ. සංස්කාර ඒ මොහොතේ හට ගන්නවා, ඒ මොහොතේම නැති වෙනවා. නිරෝධය අපිට පේන්නේ නැහැ. විඥානේ ඒ මොහොතේම හට ගන්නවා, ඒ මොහොතේම නැති වෙනවා. නමුත් නිරෝධය අපිට පේන්නේ නැහැ. නිරෝධය පේන්නේ නැත්තම්, නිරෝධය පෙවුන් නැත්තම් යාට තියෙන්නේ නිශ්චිතයි, ස්ථිරයි, නියතයි කියන ආකල්පය. හරි? අනිත්‍යයි කියලා ආකල්පයක් ඇට ඉන්නේ නැහැ. නිරෝධය පේන්න එපැයි, අනිත්‍ය තේරෙන්න. හටගත්තු දේ මේ නැති වුණා දකින්න එපැයි. ඒක අනිත්‍ය විලා ගියා කියලා තේරෙන්න. අපිට තේරෙන්නේ නැහැ. එහෙනම් අපිට මේක නිට්ටයයි. නිට්ටයයි කියන සංකල්පය තුල තමයි අපි ඉන්නේ. හරි? නිට්ටයයි කියන සංකල්ප භව සංකල්පය තුල, විභව සංකල්පය නෙවෙයි, භව සංකල්පය. හරි? එතකොට අපි අමාරු අනිත්‍යයකට යම්කිසි කෙනෙක් මේක හට ගැනීම නැතිව හරියට දැක්කේ නැත්තම්, හරියට දැක්කේ නැත්නම් ඊට පස්සේ මට විභව දෘෂ්ටියට යන්න පුළුවන් නේ. විභව දෘෂ්ටියට යන්න පුළුවන් නේ. එතන විභවයේ තියෙන්නේ. ඒකත් හට ගැනීම නැතිවීම නෙවෙයි. මේවා දෘෂ්ටිගත වීම. නියතියයි අනිත් කියන්නේ භව දෘෂ්ටිය, විභව දෘෂ්ටිය. මේවා දෘෂ්ටිගත වීම. හරි. එතන පින්වත්නි, එහෙනම් ඔන්න රූප උපාදානස්කන්ධයයි රූපස්කන්ධය අතර වෙනස. එහෙනම් සාමාන්‍ය කෙනාට තියෙන්නේ රූප උපාදානස්කන්ධයක්. ඒතර රහතන් වහන්සේගේ වෙනස මොකක්ද? රහතන් වහන්සේට රූප උපාදානස්කන්ධයක් නැහැ. රූප උපාදානස්කන්ධයක් හැදින්නේ රහතන් වහන්සේට. රහතන් වහන්සේ දැන් රහතන් වහන්සේගේ ඇස තියෙනවද? රහතන් වහන්සේගේ චක්කුප්පසාදී තියෙනවා. රහතන් වහන්සේගේ ඇස ඉස්සරහට රූපෙන්නේ නැද්ද? රූප එනවා. ඒක රහතන් වහන්සේගේ විඥාණය සකස් වෙන්නේ නැද්ද? සකස් වෙනවා. හැබැයි මොකද නැති? තණ්හාව නැහැ. තණ්හාව නැහැ. ඒක රහතන් වහන්සේගේ එතන ඒ රහතන් වහන්සේගේ ඒ ටිකේ තණ්හාව තැවරෙන්නේ නැහැ. තණ්හාවෙන් තෙත් වෙන්නේ නැහැ. තණ්හාවෙන් තෙත් නොවෙද්දී මොකද්ද වෙන්නේ? එතන උපාදානීය නැහැ, ආශ්‍රව නැහැ. ආසවක්ඛයයි. සාසවා නෙවෙයි අනාසවා. උපාදාන නැහැ, තණ්හාව නැති නිසා. ඒක නිසා රහතන් වහන්සේට තියෙන්නේ පංචස්කන්ධය කියන තැනින් නවතිනවා රහතන් වහන්සේ. එතනින් එහාට ඒක සකස් වෙවි යන්නේ. ඒ රූපේ සකස් වෙවි යන්නේ එතනින් එහාට. වේදනාව එතනින් නවතිනවා. රහතන් වහන්සේ විඳිනවා. ඒක නිරුද්ධ වෙලා ගියා කියලා දන්නවා. රූපය සකස් වෙනවා, නිරුද්ධ වෙලා ගියා කියලා දන්නවා. නිරුද්ධ වෙලා ගියපු දෙයක් එක්ක අය මොන තණ්හාවක්ද ඇති වෙන්නේ? නිරෝධය දැක්කට පස්සේ. නිරුද්ධ වෙලා ගිය දෙයක් එක්ක තණ්හාව ඇති වෙන්නේ මොකද්ද? එහෙම දෙයක් ඇති වෙන්නේ නැහැ නේ. විඳීම ඒ මොහොතේ හටගත්තු විඳීම ඒ මොහොතේ නැති වෙලා යනවා දකින්න රහතන් වහන්සේ. එහෙනම් නැති වෙච්චි, නිරුද්ධ වෙච්චි විඳීමක් ගැන තණ්හාවක් ඇති වෙන්නේ මොකද? තණ්හාව ඇති වෙන්න ක්‍රමයක් නැහැ රහතන් වහන්සේට. ඇයි? දකින්නේම යථාර්ථය. මොකක්ද යථාර්ථය? ඇතිවීම නැතිවීම. ඇතිවීම නැතිවීම. එහෙනම් රහතන් වහන්සේ ඇතිවීම දකිද්දී අර කච්චානගොත්ත සූත්‍රයේ තියෙන්නේ. කච්චානගොත්ත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ. ලෝක සමුදයංකෝ කච්චාන යතහ භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යා ලෝකේ නත්තිතාසාන හොති. ලෝකේ හට ගැනීම දකිනවා නම් නැත කියන අන්තයට යන්නේ. ලෝක නිරෝධංකෝ කච්චාන යතහ භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ අත්තිතා සාලක මේ නත්ති හොති. ඒ කියන්නේ ලෝකේ නිරෝධය දකිනවා නම් ඇත කියන දෘෂ්ටියට එන්නෙත් නෑනේ. එහෙනම් ඇත නැත මේ දෘෂ්ටි දෙකම නෑ රහතන් වහන්සේට. ඇයි? හට ගැනීමක් දකිනවා, නැතිවීමක් දකිනවා. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං.
එතකොට කුමක් කෙරෙහි තණ්හාවක් පවත්වන්නද? කුමකට බැඳී යන්නද? ඇති වෙන දේ නැති වෙනවා දැක්කට පස්සේ ආය මොකද්ද තියෙන්නේ? එහෙනම් රහතන් වහන්සේ ඇසින් රූපයක් දැක්කට පස්සේ අපි ඒ රූපය දැක්කට පස්සේ අපි අවිද්‍යාව නිසා තණ්හාව නිසා ඒ රූපයත් එක්ක ලොකු වැඩපිළිවෙලක් අපේ තියෙනවා. ඒ රූපයත් එක්ක අවිද්‍යාව තණ්හා නිසා ඒ රූපයත් එක්ක ලොකු වැඩපිළිවෙලක් තියෙනවා. ඒ රූපය ඔස්සේම නැවත භවයේ හැදෙනවා අපි. නමුත් රහතන් වහන්සේගේ එහෙම නැහැ. රහතන් වහන්සේ රූපය දැක්කා. එතන ඒ මොහොතේ නිරුද්ධ වෙනවා දැක්කා. ඇතිවෙච්ච රූපය නිරුද්ධ වෙනවා දැක්කා. හරි? එතකොට දැක්කා එච්චරයි. දැක්කොත් දැක්කා විතරයි. දිට්ටි දිට්ඨමත්තං. රහතන් වහන්සේගේ කනට ශබ්දය ඇහුණා. ඇහෙන්නේ නැත්තේ නේ. රහතන් වහන්සේට ඇහෙන්නේ නැත්තේ නේ. ඇහෙනවා. ඇහුණට අවිද්‍යා තණ්හා නැහැ. අපේ ශබ්දයක් ඇහුණාට පස්සේ ඒ ශබ්දයේ ඔස්සේ අපි මොන දේවල් හිතනවද? අපි ඒ ශබ්දයේ ඔස්සේ කොයිතරම් කෙලෙස් වගුරුවනවද? ඒ ශබ්දයේ ඔස්සේ අපි රාගය ඇති කරගන්නවා. ඒ ශබ්දයේ ඔස්සේ අපි ද්වේෂය ඇති කරගන්නවා. ඒ ශබ්දයේ ඔස්සේ අපි මෝහය ඇති කරගන්නවා. ඒ ශබ්දයේ ඔස්සේ අපි iriසියාව ඇති කරගන්නවා. තරහ ඒ වගේම පරිගැනීම් චේතනාව ඇති කරගන්නවා. නේ? ඒ ශබ්දයේ ඔස්සේම. එහෙනම් රහතන් වහන්සේට එහෙම දෙයක් නැහැ. රහතන් වහන්සේ ශබ්දය ඇහුණා. ඒක නිරුද්ධ වෙලා ගියා. ඇතිවීමක් දකින්නවා නැතිවීමක් දකින්නවා. නිරුද්ධ වෙලා ගිය දේ ඔස්සේ කුමක් ඇති වෙන්නද ඊට පස්සේ? ඇසුවොත් ඇසුවා විතරයි. දිත්තේ දිත්තමත්නම් සුතේ සුතමත්තං. රහතන් වහන්සේ. ඒ වගේම තමයි නාසයෙන් දිවෙන් කයෙන් මනසින් යම් අරමුණක් ඇති වුණාට රහතන් වහන්සේට එතෙන් එහාට වැඩ කරන්න දෙයක් නැහැ. ඇයි? අවිද්‍යා තණ්හා නැති නිසා. උපාදානස්කන්ධ සකස් වෙන්නේ නැහැ. උපාදානස්කන්ධ සකස් වෙන්නේ නැහැ. රූපය සකස් වෙනවා. නමුත් ඒක උපාදානයක් වෙන්නේ නැහැ. වේදනාව විඳිනවා. නමුත් උපාදානයක් වෙන්නේ නැහැ. සංඥාව හඳුන ගන්නවා රහතන් වහන්සේත්. නමුත් උපාදානයක් වෙන්නේ නැහැ. චේතනා පහළ වෙනවා. නමුත් උපාදානයක් වෙන්නේ නැහැ. විඥානයේ සකස් වෙන එක අපපතිට්ඨිත විඥානය. පතිට්ඨිත විඥානයක් නෙවෙයි. ඒක අපපතිට්ඨිත විඥානයක්. ඒක අනිදස්සන විඥානයක්. ඒ විඥානයේ සකස් වෙනවා. නමුත් උපාදාන වෙන්නේ නැහැ. රහතන් වහන්සේට. එහෙනම් රහතන් වහන්සේට තියෙන්නේ පංචස්කන්ධයක්. අපිට තියෙන්නේ පංච උපාදානස්කන්ධයක්. ඔන්න පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධය අතර වෙනස. ඒක නිසා හොඳට තේරුම් ගන්න මේ දහම් කොටස් හොඳට තේරුම් ගන්න. එහෙනම් අපිට පංචස්කන්ධය කියලා අහන්න ලැබෙයි. එහෙනම් පංචස්කන්ධය කියලා අහන්න ලැබෙනකොට ඒ පංචස්කන්ධයේ තියෙන රහතන් වහන්සේට. අපිට පංචස්කන්ධය නෑ. සමහර දේශනාවල අපි අහනවා පංචස්කන්ධය කියලා කතා කරනවා. නමුත් පංචස්කන්ධය රහතන් වහන්සේට තියෙන එකක් අපිට නෙවෙයි. අපිට පංචස්කන්ධයක් නෑ. එහෙනම් අපිට තියෙන්නේ පංච උපාදානස්කන්ධයක්. අනේ එතකොට අපේ රූපය සාසවා උපාදානීය. ඒක නිසා ඒක නිකන් රූපය නෙමෙයි රූප උපාදානස්කන්ධය. අපේ වේදනාව සාසවා උපාදානීය. ඒක නිකන් වේදනාස්කන්ධය නෙවෙයි වේදනා උපාදානස්කන්ධය. අපේ සංඥා සංකාර විඥාන මේවා උපාදානස්කන්ධ. ඒක නිසා පින්වත්නි හොඳට ඔබ තේරුම් ගන්න මේ පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධයයි අතර වෙනස හොඳට තේරුම් ගන්න. එතකොට රහතන් වහන්සේගේ විඥානයේ තියෙනවා පිරිනුවම් පාන කම්ම. පිරිනුවම් පෑමේදී තමයි රහතන් වහන්සේගේ විඥානය නිරුද්ධ වෙන්නේ. විඥානය සම්පූර්ණයෙන් නිරුද්ධ වෙන්නේ පිරිනුවම් පෑමේදී. එහෙනම් අරහත්ත්වයට පත් වෙලා රහතන් වහන්සේගේ විඥානය පවතින ඒ විඥානය පවතින්නේ අපපතිට්ඨිත විඥානයක් විදියට. විඥානයේ පවතින්නේ අපපතිට්ඨිත විඥානයක් විදියට. ඉස්සෙල්ලා අපි දේශනා බීජ සූත්‍රයේ කිව්වේ විඥානයේ පිහිටන්නේ රූපයේ කෙරේ රාගයේ තිබුණොත් ඒ රූපේ විඥානයේ පිහිටනවා. හරි? ඊට පස්සේ වේදනාව කෙරේ රාගයේ තිබුණොත් වේදනාවේ විඥානයේ පිහිටනවා. සංඥාව කෙරේ රාගයේ තිබුණොත් එහෙම සංඥාවේ විඥානයේ පිහිටනවා. සංස්කාර කෙරෙහි රාගය තිබුණොත් එහෙම සංස්කාරයේ විඥානය පිහිටනවා.
නමුත් රහතන් වහන්සේගේ එකක් කෙරෙහිවත් රාගය නැහැ. රාගය නැති නිසා විඥානය පිහිටන්නේ නැහැ. ඒකට කියනවා අපපතිත්‍ත විඥානයක්. එහෙම නැත්නම් අනිදස්සන විඥානයක් කියනවා. ලස්සන සිද්ධියක් තියෙනවා කේවඩ සූත්‍රයේ. ඔන්න භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කරන්නේ මේක දේශනා කරන්නේ මෙන්න මේ වගේ දෙයක් සිද්ධ වුණා කියලා. ඒ තමයි එක්තරා භික්ෂුවක් හිටියා. ස්වාමීන් වහන්සේ නමක් හිටියා. මේ ස්වාමීන් වහන්සේට ප්‍රශ්නයක් ඇති වුණා මේ පඨවි ආපෝ තේජෝ වායෝ මේ සතර මහා භූත නිරුද්ධ වෙන්නේ කොහෙද කියලා. මේ සතර මහා භූත කොහෙද නිරුද්ධ වෙන්නේ? ඊට පස්සේ මොකද කරන්නේ මේ ස්වාමීන් වහන්සේ මේක හොය ඇවිත්තා. දැන් මෙහි මනුස්ස ලෝකයේ ඔය එක එක නම් ඇහුවා මේ සතර මහා ධාතුන් නිරුද්ධ වෙන්නේ කොහෙද කියලා. කවුරුත් දන්නේ නැහැ. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ වැඩියා මේ ස්වාමීන් වහන්සේ 이르දි බල තියෙන ස්වාමීන් වහන්සේමක් වෙන්න ඇති. මේ ස්වාමීන් වහන්සේ වැඩියා චාතුම් මහරජික දෙවියන් වෙත. චාතුම් මහරජික දෙවියන් වෙත වැඩලා මේ ස්වාමීන් වහන්සේ අහනවා කත්තුනකෝ ආවුසු ඉමේ චත්තාරෝ මහා භූතා අපරිශේෂා නිරුද්ධಂತಿ. ආයුෂ්මත්නි මේ සතර මහා භූත කොහෙද ශේෂ නැතුව නිරුද්ධ වෙන්නේ කියලා. ඊට පස්සේ සතර මහා චාතුම් මහරජික දෙවිවරු දන්නේ. චාතුම් මහරජික දෙවිවරු කිව්වා අනේ අපි ඔක දන්නේ තාවතිංස දිව්‍ය ලෝකෙට යන්න. සක්‍ර දෙවියෝ දන්නේ නැති කිව්වා. සක්‍ර දෙවියෝ වෙත ගියා. සක්‍ර දෙවියන්ගෙන් ඇහුවා මේ සතර මහා ධාතුන් අපරිශේෂව නිරුද්ධ වෙන්නේ කොහෙද කියලා. සක්‍ර දෙවියෝ කිව්වා අනේ මම ඕක දන්නෙත් නැහැ. ඕක අහගන්න යන්න යාම දිව්‍ය ලෝකේ සුයාම දිව්‍ය පුත්‍රය වෙත යන්න. දැන් සුයාම දිව්‍ය පුත්‍රය වෙත ගියා. සුයාම දිව්‍ය පුත්‍රයන් ඇහුවා මේ සතර මහා භූත අපරිශේෂව නිරුද්ධ වෙන්නේ කොහෙද කියලා. සුයාම දිව්‍ය පුත්‍රය කියනවා අනේ ඕක මම දන්නෙත් නැහැ. ඕකට යන්න තුසිත දිව්‍ය ලෝකේ සන්තුසිත දිව්‍ය රාජ්‍යය වෙත. සන්තුසිත දිව්‍ය රාජ්‍යය වෙත ගිහිලා මේ භික්ෂුව ඇහුවා මේ සතර මහා ධාතුන් භූත අපරිශේෂව නිරුද්ධ වෙන්නේ කොහෙද කියලා. සන්තුසිත දිව්‍ය රාජ්‍යය කියනවා අනේ මම ඕක දන්නේ නැහැ. යන්න නිම්මාන රතී දිව්‍ය ලෝකේ සුනිම්මිත දිව්‍ය වෙත යන්න. සුනිම්මිත දිව්‍ය වෙත ගියා. ගිහිල්ලා ඇහුවා මේ සතර මහා භූත නිරුද්ධ වෙන්නේ කොහෙද කියලා. සුනිම්මිත දිව්‍ය රාජ්‍යය කිව්වා අනේ මම ඕක දන්නෙත් නැහැ. ඕක අහගන්න යන්න පරිනිම්මිත වසවත්ති දිව්‍ය ලෝකයේ වසවත්ති දිව්‍ය රාජ්‍යය වෙත. වසවත්ති දිව්‍ය රාජ්‍යය වෙත ගියා. ගිහිල්ලා ඇහුවා මේ සතර මහා භූත අපරිශේෂව නිරුද්ධ වෙන්නේ කොහෙද කියලා. වසවත්ති දිව්‍ය රාජ්‍යය කියනවා අනේ මම ඕක දන්නෙත් නැහැ. ඒක බලන්න මේ කවුරුත් දන්නේ නැහැ මේක. හරි? වසවත්ති දිව්‍ය රාජ්‍යය කිව්වා අනේ මම ඕක දන්නෙත් නැහැ. ඕකට යන්න මහා බ්‍රහ්මයා වෙත. දැන් මහා බ්‍රහ්මයා වෙත ගියා. ඒතර බලන්න මේ භික්ෂුව 이르දි බල තියෙන භික්ෂුවක්. මහා බ්‍රහ්මයා ළඟට ගිහිල්ලා ඇහුවා කත්තුනකෝ ආවුසෝ ඉමේ චත්තාරෝ මහා භූතා අපරිශේෂා නිරුද්ධಂತಿ. ආයුෂ්මත්නි මේ සතර මහා භූත අපරිශේෂව නිරුද්ධ වෙන්නේ කොහෙද කියලා. දැන් මහා බ්‍රහ්මයෙන් ඇහුවට පස්සේ මහා බ්‍රහ්මයා ඒ වෙනකොට අනිත් තව බ්‍රහ්මයන් බොහෝ පිරිසක් එකතු කරගෙන කතා කරගෙන ඉන්න වෙලාවක මහා බ්‍රහ්මයා මොකද කරන්නේ මේ භික්ෂුවගේ අතින් අල්ලගත්තා. අතින් අල්ලගෙන පැත්තකට අරන් ගිහිලා කියනවා අනේ මම ඕක දන්නෙත් නැහැ. මම ඕක ওই ප්‍රශ්නෙට මම උත්තරේ දන්නේ නැහැ. හැබැයි මේ බ්‍රහ්මයේ තලයේ මම ඕක දන්නේ නැහැ කිව්වොත් එහෙම මට හොඳ නෑනේ. ඒක නිසා ඕක ඇහෙන්න කියන්න එපා මම දන්නේ නැහැ කියලා. මොකටද මෙහෙට ආවේ? ඔබ වහන්සේ යන්න බුදුහාමුදුරු ළඟට. බුදුහාමුදුරු ළඟට ගිහලා බුදුහාමුදුරුන්ගේ මේක අහන්න කිව්වා. දැන් මේ භික්ෂුව ආපහු බුදුරජාණන් වහන්සේ ළඟට වැඩියා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ විදිහට මම මේ විදිහට ඇවිද්දා මේ සතර මහා භූත කොහෙද අපරිශේෂව නිරුද්ධ වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ වදාලා භික්ෂුව හරි වැඩක් නේ. ඔබ කළේ. ඔබ හරියට මේ රවුම් ගහලා ආපහු මන් ළඟටම ආව නේද? ඒක හරියට මේ වගේ කිව්වා මුහුදු ගමන් යන උදවිය නැවේ දිශාව හොයාගන්නේ ඉස්සර කාලේ කුරුල්ලෝ අරන් යනවලු. මුහුද මැදට ගිහිල්ලා කුරුල්ලෙක් නිදහස් කරාට පස්සේ ඒ කුරුල්ලා යම් දිශාවකට පියාඹගෙන යනවද? ඒ කුරුල්ලා ගොඩමුවක් තියනවා නම් ගිහිල්ලා වහනවා. නැත්තම් ආපහු එනවා. ඒතර කුරුල්ලා ගිහිල්ලා ආපහු ආවොත් එහෙම දැනගන්න මේ පැත්තේ ගොඩමුවක් නැහැ කියලා. ඒතර මේ විදිහට දිශාව හොයාගන්න කුරුල්ලෙක් ඒ නිදහස් කරපු කුරුල්ලෙක් වටේ ඇවිදලා මේ ගොඩබිමක් හොයාගන්න බැරුව ආපහු නැවටම ආවා වගේ ඔබත් ආව නේද මෙහාටම ආපහු.
එයින් පස්සේ බුදුරජාන් වහන්සේ වදාළ භික්ෂුව ওই ප්‍රශ්නේ වැරදි. ওই ප්‍රශ්නේ ඔහොම නෙමෙයි අහන්න ඕනෙන්නේ. ඔය ප්‍රශ්නේ අහන්න ඕනේ කත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති. කත්ත දීගංච රස්සංච අනුන්තූලං සුභාසුභං කත්ත නාමංච රූපංච අශේෂං උපරුජ්ජති. භික්ෂුව මේ සතර මහා භූත කොහෙද නිරුද්ධ වෙන්නේ කියන ওই ප්‍රශ්නේ අහන්න ඔක වැරදි ප්‍රශ්නයක්. කොහොම දෙයක් පැනවෙන්නේ නැහැ. නිරුද්ධ වෙන තැනක් වෙන පැනවෙන්නේ නැහැ. ඔක හොයන්න බෑ. කොහේවත් ගිහිල්ලා. එහෙනම් කත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත කොහෙද ප්‍රතිෂ්ඨාවක් නොලබන්නේ? නගාදති. කොහෙද ප්‍රතිෂ්ඨාවක් නොලබන්නේ? ඔහොම යහන්න ඕනෙන්නේ. කත්ත දීගංච රස්සංච අනුන්තූලං සුභාසුභං දිග කෙටි අනුන්තූල ඒ කියන්නේ කුඩා මහත් සුභ අසුභ මේ වගේ පැනවීම් මේවා. ඒතර මේවා නැත්ති කොහෙද? මේවා නැත්ති කත්ත නාමංච රූපංච අශේෂං උපරිජිත මේ නාම රූප උපරෝධණය නොවන්නේ කොහේද? කොහොමයි අහන්න ඕනේ මේ ප්‍රශ්නේ. බුදුරයන් වහන්සේ ලස්සනට උත්තරයක් දුන්නා. බුදුරයන් වහන්සේ වදාලා විඥානං අනිදස්සනං අනන්තං සබ්බතු පබං එත්ත ආපෝච පඨවි තේජෝ වායෝන ගහදති එත්ත දීගංච රස්සංච අනුන්තූලං සුභාසුභං එත්ත නාමංච රූපංච අශේෂං උපරුජ්ජති විඥානස්ස නිරෝධේන එත්තේසං උපරුජ්ජති කියලා. දැන් මේක ගොඩක් ගැඹුරු දහම් කොටසක් අඩංගු ගාථාවක්. මට කියන්න ඕනේ උනේ මෙන්න මෙතනක් තියෙනවා. අපි ඉස්සලා කියපු වචනේ මොකද්ද? විඥානං අනිදස්සනං. එමෙතන අපපතිච්චිතං. අපපතිච්චිත අනිදස්සන විඥානය කියලා කියන්නේ රහතන් වහන්සේගේ විඥානය. විඥානං අනිදස්සනං මේ අනිදස්සන වූ අපපතිච්චිත වූ විඥානය ඒත් කියන්නේ රහතන් වහන්සේගේ විඥානය අනන්තං. ඒකේ අන්තයක් නැහැ. අනන්තං සබ්බතෝ පබං ඒක ප්‍රභාස්වරයි. එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගහදති. ඒ විඥානේ ඒ සතරමා ධාතුන් ඒ විඥානේ නගහදති. ඒක ගැටෙන්නේ නැහැ. හරි? ඒ විඥානේ සතරමා ධාතුන් ගැටෙන්නේ නැහැ. නගහදති. එත්ත දීගංච රස්සංච අනුන්තූලං සුභාසුභං. දිග කොට අනුතූල සුභ අසුභ එහෙම පැනවීම නැහැ ඒකට. මොකටද? අනිදස්සර විඥාණයට. ඒකට පැනවීම නැහැ. එත්ත නාමංච රූපංච අශේෂං උපරුජ්ජති. ඒ විඥාණය තුන නාම රූප ප්‍රතිෂ්ඨා ලබන්නේ නැහැ. ඒ විඥාණය තුල. විඥානස්ස නිරෝධේන තේතං උපරුජ්ජති. ආන්නේ විඥාණය නිරුද්ධ වෙලා යනවා. ඒ තමයි රහතන් වහන්සේගේ විඥාණය. නිරුද්ධ වෙන විඥාණය අපේ විඥාණය නිරුද්ධ වෙන්නේ චුත වෙනවා. අපි මැරෙනකොට අපේ විඥානය චුත වෙනවා. රහතන් වහන්සේ පිරිනුවම් පෑමේදී රහතන් වහන්සේගේ විඥානය නිරුද්ධ වෙනවා. ඇයි? පිහිටන්න තැනක් නැහැ. හරි? කොහෙවත් පිහිටන්නේ නැහැ. ඒක මේ වගේ. බුදුරජාන් වහන්සේ උපමාවක් දේශනා කරනවා. එක්තරා ගෙයක් තියෙනවා. මේ ගේ නැගෙනහිර පැත්තේ බිත්තියේ කවුලුවක් තියෙනවා. හරි? නැගෙනහිර පැත්තේ බිත්තියේ කවුලුවක් තියෙනවා. මේ හිර පායද්දී මේ නැගෙනහිර පැත්තේ බිත්තියේ තියෙන කවුළුවෙන් ආලෝකයේ වැටෙනවා ගේ ඇතුළට. ඒතර පතිත වෙන්නේ කොහෙද? බටහිර පැත්තේ තියෙන බිත්තියේ. බුදුරජාන් වහන්සේ අහනවා බටහිර පැත්තේ බිත්තිය නැත්තම්? බටහිර පැත්තේ බිත්තිය නැත්තම් ඊ ආලෝකයේ පතිත වෙනවා පොළොවේ. පොළොවත් නැත්තම්? පොළොවත් නැත්තම් ඒ ආලෝකයේ පතිත වෙනවා ජලතලයේ. ජලයක් නැත්තම් ඒ ආලෝකයේ පතිත වෙන්න තැනක් නැහැ. ආලෝකයේ පතිත වෙන්න තැනක් නැහැ. අන්න අපපතිත්තිතයි. රහතන් වහන්සේගේ විඥානය අපපතිත්තිතයි. අනිදස්සනයි. එහෙනම් පින්වත්නි මේ අපි මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල සොයාගෙන යන්නේ ගවේෂණය කරගෙන යන්නේ ප්‍රගුණ කරගෙන යන්නේ මේ විඥානීය නොපිහිටි විඥාණයෙන් යුක්තව පිරිනුවම් පාන්නයි. ඒක තමයි බුදුරජාන් වහන්සේගේ ධර්මයේ මුඛ්‍ය අරමුණ. නොපිහිටි විඥානයකින් යුක්තව පිරිනුවම් පෑමයි. ඉතින් අපි හැමදෙනාට මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා භාග්‍යතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව උපදව ගන්න වාසනාව ලැබේවා.
ධර්මයේ ආරි මහා සංඝරත්නය කෙරෙහි ශ්‍රද්ධාව උපදව ගන්න වාසනාව ලැබේවා. අපේ ජීවිතයේ ධර්මඥානය දිනු කරගෙන ඒ ධර්මයේ හොඳට නුවණින් විමසලා බලලා ඒ ධර්මයේම හොඳට විදර්ශනා කරලා ඒ ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. අප හැමදෙනාට නොපිහිටි විඥාණයෙන් යුක්තව මේ ගෞතම බුදුසසුන තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වෙන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දින මෙම ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ මිය පරලෝකීය දෙමාපියන්ට සහ MPD පෙරේරා ස්වාමිපුරුෂයාට පින් අනුමෝදන් කිරීම පිණිස පින්වත් ලක්ෂ්මී වීරසූරිය මහත්මිය ඇතුළු පවුලේ සියලුම දෙනා විසින්. ඉතින් මේ පින්වතුන් ගේ ප්‍රධාන අරමුණ වෙලා තිබෙන්නේ මේ මිය පරලෝකීය පින්වතුන්ට පින් අනුමෝදන් කිරීමයි. ඉතින් මේ පින්වතුන් මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වය දරලා ධර්ම දානමය පින් රැස් කරගත්තා. ඒ වගේම මම මේ උතුම් ධර්මයේ ඔබට කියා දීලා ධර්ම දේශනාමය පින් රැස් කරගත්තා. ඔබ මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා ධර්ම ශ්‍රවණමය පින් රැස් කරගත්තා. අපි හැමදෙනාම රැස් කරගත්තු මේ සීලම පුණ්‍ය ධර්මයන් අපි මුලින්ම අනුමෝදන් කරමු. පින්කම සීලූම දෙවියන්ට පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලෝ දක්වා වැඩ සිටින පින්කමද සීලූම දෙවියෝ මේ පින් දැකබලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ දිව්‍ය අසීසුරු වඩා වර්ධනය කරගනිත්වා. දෙවියන්ට දවහවහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. මේ ගෞතම බුදුසසුනේ මුතුන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. දායකත්වයේ දරූ සියලුම පින්වතුන් නමින් නැසී මිය පරලෝකීය ඉහත නම් සඳහන් කළ දෙමාපියන්ට ඒ වගේම MPD පෙරේරා ස්වාමිපුරුෂයා ඇතුළු ඒ පින්වතුන් නමින් නැසී මිය පරලෝකීය සියලුම ඥාතීන්ට ඒ වගේම නන්නයිඩුන් උදව් උපකාර කළ සියලු දෙනා නමින් නැසී මිය පරලෝකීය සියලුම ඥාතීන්ටත් ඔබ අප හැමදෙනා නමින් අනන්ත සසර පුරාවට මිය පරලෝකීය යම්තාක් ඥාති හිත මිත්‍රාදීන් ඇද්දේ සියලුම ඥාතින් මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝක ජීවිත සූපත් වෙත්වා, සැපවත් වෙත්වා, සංසාර දුකින් අත් මිදෙන්න මේ පින උපකාර වෙත්වා. සාදු සාදු සාදු. දායකත්වයේ දරූ අයගේ පවුලේ සියලු දෙනාට නන්නන උදව් උපකාර කළ සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම මහමෙවුනාවාසී පින්වත් ස්වාමීන් වහන්සේලා සියලුම දෙනාටත්, ඒ වගේම සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, පැවිදි අපේක්ෂක සියලු දූපුතුන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකයන් සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප හැමදෙනාගේ ගුරුවර දෙමාපිය ඥාති හිත මිත්‍රාදීන් සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. මේ ගෞතම බුදුසසුන තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න හැමදෙනාටම වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැමදෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.